සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය පුවත සංනිවේදනය කරන උතුම් උදායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද ගලිකමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ මොරටුව අඟුලාන දුම්රියපොළ පාරේ පදිංචි ලිලිනා රාජකරුණා දෙකුම්පිටිය මහත්මිය, කැනඩාවේ ටොරන්ටෝ නුවර පදිංචි සුජීව ප්‍රියංග දෙකුම්පිටිය මහතා, කැනඩාවේ ටොරන්ටෝ නුවර පදිංචි නදේශිකා පෙරේරා මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි උතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු කියන කවුරුද? වාසනාවන්ත පින්වතුනි, අද ඔබ බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ධර්ම දානමය මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන පිරිසක්. මොරටුව අඟුලාන දුම්රියපොළ පාර දෙවන පටුමගේ පදිංචි ලිලිනා රාජකරුණා දෙකුම්පිටිය මහත්මිය, විශේෂයෙන්ම කැනඩාවේ ටොරන්ටෝ නුවර පදිංචි සුජීව ප්‍රියංග දෙකුම්පිටිය මහත්මයා, නදේශිකා පෙරේරා මහත්මිය ඇතුළු ඒ හැම දෙනාටමත්, ඔබ හැම දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, අපි ඉපදෙමින් මැරෙමින් කෙලවරක් හොයාගන්න බැරි සසර ගමනක තාමත් මේ පැටලි යනවා. තාම ගැලවිලා නැහැ. ගැලවින මාර්ගයකටවත් මේ බණහා හිටියට තාම අපි හරියටම ඇවිල්ලා නැහැ. හරියටම මාර්ගයට පැමිණුණා කියන්නේ සෝවාන් වුණා කියන එක. සෝතාපන්න, සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නම. ආපන්න කියන්නේ පැමිණෙනවා. ධර්ම මාර්ගයට පැමිණිච්ච කෙනා ආයි මාර්ගයෙන් එළියට යන්නේ නැහැ. එයා උපරිම ආත්ම 7ක් ඇතුළත ධර්මාවබෝධය ලබනවා. එතනින් මෙහා. එතකොට සෝවාන්වත් නොවිච්ච කෙනා අපි බණ අහනවා තමයි. පින් කරනවා, පිනට කැමති. අනේ කොහොම හරි නිවන් දකින්න ඕනේ කියලා හිතනවා. හැබැයි අපිට වරදින ඕන තරම් ඉඩකඩ තියෙනවා. අපිට විතරක් නෙමෙයි, මේ බුද්ධ ශාසනයේ විශාලම පින්කම කරපු මල්ලිකා දේවිය ගැන හිතන්න. මරණාසන්න මොහොතේ කරපු පින නෙමෙයි, තමන්ගෙන් වෙච්ච අකුසලයක් බලවත් වුණා. දින 7කට හරි අපායකට වැටුණා කියන. ගොඩාක් පින් කරගෙන තිබ්බ නිසා දවස් 7න් චුත වෙලා දිව්‍ය ලෝකෙ ගියා. 84000ක් විහෙර විහාර හදපු ධර්මාශෝක රජුරවන්ට මරණාසන්න මොහොතේ අර ළඟ හිටපු පවන් සලන මිනිසයා හතුරෙක් වුණා. ඔහු නිසා කේන්තියක් වෛරයක් බලවත් වුණා. කරපු පින යටපත් වෙලා ආසන්න අකුසලයක් මතු වුණා. ඒ නිසා පුතඥ ජීවිතය කියන්නේ අනතුරක්මයි. ඒක විශාල අනතුරක්. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ මේ අනතුරේ භයානකකම. අපි මේ බණ අහනකොට අපිට නිකන් තේරෙනවා වගේ ටිකක් තියෙනවා. හැබැයි අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙනවා නම් අපි මෙහෙම ඉන්නෙත් නැහැ එහෙනම්. මේ ධර්මයේ මේ සසර ගමනේ භයානකකම ධර්මයේ තුලින් තේරෙනවා නම්
බුදුරජාණන් වහන්සේ වදාලා හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සියනවා වගේ. මොන වැඩ තිබ්බත් සසරේ බය දකින්න කෙනා හිතනවා අම්මෝව කරලා හරියන්නේ ඉක්මනට නිවන් දකින්න ඕනේ. මේ සතර අපායෙ මිදෙන්න මහන්සි වෙන්න ඕනේ. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ. ධර්මය අවබෝධ කරන්න වීරිය වඩනවා. මොන්න වැඩ තිබ්බත් ඒවා පැත්තක දෙවනියට තියලා ධර්මාවබෝධයට මුල් තැන දෙනවා. දැන් අපිට බණ ඇහුවට පින්කම් කරගන්න ඕනෑ කියලා හිතුවට අපි ප්‍රමාදයි. ප්‍රමාද වෙවි අපි හිතනවා. හැබැයි ආයෙ හිතනවා ඒ වුණාට ඉතින් අපිට දැන් මේව කවුද කරලා දෙන්නේ? අපිට කොච්චර වැඩ තියෙනවද? ඒවත් කරන්න ඉපෑ. මේවා යුතුයකම් තියෙනවා. එහෙම අපි එක එක දේවල් ඉස්සරහට දදා ධර්මාවබෝධය පස්සට දාන. මැරෙන්න වැටෙන කොටයි බොහෝ දෙනෙකුට මොලේ පෑදෙන්නේ. එතකොට කරගන්න දෙයක් නැහැ. ඒ නිසා පින්වත්තුනි අද අපි චුට්ටක් විමසලා බලමු අපේ ජීවිතවල වෙච්ච වැරදි අකුසල් අඩුපාඩු කොහොමද අපි යටපත් කරගෙන කුසලයකට හිත ගන්න. දැන් අපි ගත්තොත් මේ උපදිනකොටම සෝවාන් වෙලා ඉන අයද? නෑ. අපේ ජීවිතවල ඕන තරම් අඩුපාඩු වෙලා ඇති. කේන්ති යන්නේ නැද්ද? කේන්ති යනවා. කෙලෙස් තියෙනවා. මේ හිත තුළ මේ විඥානයේ තුළ ලෝභ, ද්වේෂ, මෝහ අකුසල ධර්මයන් පවතිනවා. රාගයේ, ද්වේෂයේ, මෝහයේ, ඊර්ෂ්‍යාව, කුහකකම් ඔක්කොම හිත ඇතුලේ තියෙනවා. එතකොට මේ දක්වා කෙරිලා තියෙන අකුසල් ගැන පෙර සසරේ අපි දන්නේ නැහැ කියලා අමතක කරමු. පුංචි කාලේ ඉඳන් කොච්චරනම් අකුසල් වෙලා ඇද්ද? සිතෙන්, කයෙන්, වචනෙන් කොච්චර අකුසල් වෙලා ඇද්ද? හැබැයි අපි පංචානන්තරී අකුසලයක් වෙලා නැත්නම් මෙලව ගැලවෙන්න මාර්ගය තාම තියෙනවා. මේ ජීවිතේම ධර්මාවබෝධයට තියෙන අවස්ථාව වැහෙන්නේ පංචානන්තරී අකුසලයක් වෙච්ච කෙනෙකුට. ඒ අකුසලයට ධර්මයේ කියන්නේ ගරුක කර්ම කියලා. ගරුක කර්ම කියන්නේ මරණ මංචකේ අනෙක් සියල්ල යටපත් කරගෙන මුලටම ඇවිල්ලා විපාක දෙන කර්ම. ආනන්තරී අකුසලයක් වුණොත් මොන පින් කරත් කරන පිනේ විපාක ලැබෙයි. හැබැයි ආනන්තරී අකුසලී විපාක දීලා ඉවර වෙච්ච කාලෙක. දැන් අජාසත් රජුරෝ ගැන හිතන්න. අජාසත් තමන්ගේ පියා මරලා පීතෘ ඝාතන අකුසලයක් කරගත්තා. ඒක ආනන්තරී අකුසලයක්. හැබැයි අජාසත් රජුරෝ බුද්ධ ශාසනයට පුදුමාකාර සේවයක් කරා පස්සේ මුලදී බුදුහාමුදුරන්ට හතුරුකම් කරා දේවදත්තත් එක්ක එකතු වෙලා. පස්සේ තීරුණා දේවදත්ත වැරදි බුදුහාමුදුරු හරි. අනේ මට වැරදුනා කියලා තේරුණා. ඒ වරදුනා කියලා තේරෙනකොට හදාගන්න බැරි වැරද්දක් වෙලා ආනන්තරී අකුසලයක් වෙලා. ඒක ආයි විනාශ කරගන්න බෑ. හැබැයි දවසට දෙතුන් වතාව බුදුහාමුදුරු මුණ ගැහෙන්නේ නෝ. බණ අහනවා. හිත හදාගන්න ලොකු උත්සාහයක් ගන්නවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා දැනගත්ත වෙලාවේ සිහිසුන් වුණා කියලා 3 වතාවක් බේත්තොරු 3ක බැස්සුවා කියන සිහිය ගන්න. අන්තිමට වේළුවනාරාමයට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ කුටියේ ඉදිරියේ බිම හැපි දවසම හඬා වැළපුණා කියන. එහෙම අඬලා අන්තිමට හිත හදාගත්තා. දැන් මං ඇඬුවා කියලා බුදුහාමුදුරුවෝ ආයි මට දකින්න ලැබෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඉන්නවා වගේ මම උන්වහන්සේට වැඳුම් පිදුම් කරන්න චෛත්‍ය හදනවා. ඒ වෙනුවෙන් මං ධාතුන් වහන්සේලා ඉල්ල ගන්නවා. සේනාවත් එකතු කරගත්තා. දුන්න නැත්නම් යුද්ධ කරලා හරි ධාතුන් වහන්සේලා ගන්නවා කියලා සිවුරඟ සේනාවම අරගෙන කුසිනාරාවට පිටත් වුණා. ඔය වගේ ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආපු රජවරු කණ්ඩායම් 8ක් හිටියා. හැමෝටම සමසේ බෙදලා දුන්නා. එතකොට අජාසත් රජුරුවන් දැන් රහතන් වහන්සේලා මැදිහත් වෙලානේ ධාතුන් වහන්සේලා බෙදුවේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි මූලිකත්වය ගත්තේ. රහතන් වහන්සේලා දකින්න අජාසත් රජුරුව මුලින් බුදුහාඳුනට හතුරුකම් කරා තමයි. හැබැයි මේ රජුරුවන්ගෙන් ශාසනය බැබලෙන අනාගතේ බුදුහාඳුරන්ගේ ශ්‍රී ශරීරේ ධාතුන් වහන්සේලාගෙන් 8න් එකක් අද රුවන්වැලි සෑයේ තියෙන්නේ එක ඩ්‍රෝනයයි. ඒ වගේම එක ඩ්‍රෝනයක ප්‍රමාණයක් 8න් එකක් අජාසත් රජුරවන්ටත් දුන්නා. දැන් වෙන කෙනෙක් නම් දෙයිද?
වෙන අය අර පරණ කෝන්තර ඇදලා ගන්නවන්නේ. ওই බුදුහාමුදුරුවෝ මරන්න දුනු ශිල්පීන් යොදවපු රජා. ওই නාලාගිරි යත කුලප්පු කරලා ওই රජුරෝ තමයි ඌව පිටිපස්සේ හිටි දෙන්න එපා. ඊළඟට බිම්බිසාර රජුරෝ කියන්නේ බුදුහාමුදුරන්ට පළවෙනියටම ආරාමයක් හදලා පූජා කරපු රජුරෝ. වේලුවනේ තමන්ගේ රාජකීය උයන තමයි වේලුවනේ හැටියට හදලා පූජා කරේ. ඒ විතරක් නෙවෙයි බණහල සෝවාන් වුණා. බුදුහාමුදුරන්ගේ මුල් කාලේ අග්‍රදායකයා. මෙන්න කෙනෙක් නවුවා කියනවා. වේලුවනේ පූජා කරපු රජුරුවන්මයි මේක මැරුවේ. දෙන්න එපා. ওই පව්කාර රජාට. කියනව නේද? කියනවා. එහෙම රහතන් වහන්සේලා දැක්කා වරදිනවා මිනිස්සුන්ට. හැබැයි ඒ වරදින් ආපහු තමන් මං ආයි මේ වැරද්ද කරන්නේ නැහැ කියලා වැරද්ද තේරුම් ගත්තා නම් එතන ඉඳන් එයාට ජීවිතේ වෙනස් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. වැරදිකාරයා හැමදාම වැරදිකාරයා කිය හංගඩු ගහනවා නම් ඒක තමන්ගේ තියෙන දුර්වලතාවය. රහතන් වහන්සේලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දුන්න අජාසත් රජුරවන්ට. මේ අජාසත් රජුරෝ ධාතුන් වහන්සේලා අරගෙන යන ගමන අනිත් රජවරු නම් ඉක්මනට තමන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා අරගෙන තම තමන්ගේ රාජ්‍යවලට පිටත් වුණා. අජාසත් රජුරෝ සේනාවත් එක්ක පෙරහැරකින් යන්නේ ටික දුරක් යනවා. ගිහිල්ලා එතන මණ්ඩපයක් හදලා වටේම තියෙන මල් කඩාගෙන ඇවිල්ලා පූජා කරලා එතන පින්කමක් කරනවා. ආයි ටික දුරක් යනවා. රජුරවන්ට රාජ්‍ය ගැන ගාණක්වත් නැහැ. සක්‍ර දෙවියෝ බලාගෙන හිටියා මේ රජුරුවන්ගේ සද්ධාව බලන් ඉඳලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සක්‍ර දෙවියෝ පෙනී ඉඳලා කියනවා මේ ලෝකේ පෘථග්ජන අය අතර අජාසත් රජුරුව තරම් සද්ධාවන්ත රජෙක් දෙවියන් දිවසින් දකින්නේ නැහැ කියනවා. පෘථග්ජනයන් අතර ඇයි මාර්ගඵල ලබන්න බෑ ආනන්තරී අකුසලින් වැහිලා ඉන්නේ. පෘථග්ජනයන් අතර අජාසත් රජුරුව තරම් සද්ධාව බලවත් කෙනෙක් දෙවියන් දැක්කේ නැහැ කියන ඒ වෙනකොට. ඔබ දන්නවා පළවෙනි ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය දුන්නේ කවුද? ඔය රජුරුව. මුලදී බුදුහාඳුරු මරන්න සැලසුම් කරපු රජුරුව තමයි බුදුහාඳුරු පිරිනිවන් පාලා මාස 3ක් යන තැන පළවෙනි ධර්ම සංගායනාවට සම්පූර්ණයෙන් සප්ත පරිණී ගුහාව ඉදිරිපිට 500ක් රහතන් වහන්සේලා එකතු කරලා මාස 7ක් ධර්ම සංගායනාව තිබ්බා කියලා. එතකොට බුද්ධ ශාසනයට විශාල මෙහෙවරක් කරා. රජ්ජුරුව අද කොහෙද? කොහේ කියලාද හිතන්නේ? අපායේ. ආනන්තරී අකුසලයක් කරා නම් මරණ මංචකයේ මුලට මතුවෙන්නේ ඒක. කරපු පින් නැති වෙනවද? නෑ. ඒ පින ඉතුරු වෙලා යටපත් වෙනවා. ආනන්තරී අකුසලී විපාක දීලා අවසන් වෙනකොට කරපු පින බලවත් වෙනවා. අජාසත් රජ්ජුරුවෝ අනාගතයේ සත්තිස්සර නමින් පසේ බුද්ධත්වයට පත් වෙනවා කිය. ඒ පසේ බුදු වෙන්නේ අර ආනන්තරී අකුසලී විපාක දීලා ඉවර වෙච්ච කාලෙක. කල්පයක් අපායේ දුක් විඳිනවා. එතකොට අපිට පේනවා අජාසත් රජ්ජුරුවොත් තමන්ගෙන් වෙච්ච වැරදි කොහොමත් අපාය යනවා කියලා දැනගත්තා. හැබැයි දැන් සමහරු නම් මෙහෙමයි. දැන් ඉතින් මං කොහොමත් අපායනේ. නහය උඩින් අඟලක් ගියත් එකයි අඩියක් ගියත් එකයි. ඔහොම ඒව අහලා නැද්ද? දැන් ඉතින් ඔය කරන පව්කම් ටිකම කර කර මැරෙනකම්ම ඉන්නවා. ඕවා කියා පව්කම්ම කර කර ඉන්න මිනිස්සු නැද්ද? මැරෙන්න වැටෙනකන් අකුසලයේම ඉන්නවා. දැන් බලන්න ආනන්තරී අකුසලයක් වෙලා වැරදුනා. ධර්මාවබෝධයට තිබ්බ අවස්ථාවත් ඒ ජීවිතේ බුදුහාඳුරු මුණ ගැහුණා වැහිලා ගියා. හැබැයි අජාසත් රජුරෝ පුදුම විදිහට ජීවිතේ වෙනස් කරගත්තා. ධර්මයට පුදුමාකාර අනුග්‍රහයක් දැක්වුවා. චෛත්‍ය හදලා පුදුම සද්ධාවෙන් වැඳුම් පිදුම් කරා. ධර්ම සංගායනා කරවලා ලෝකෙට ධර්මයේ රැකලා දුන්න ආරක්ෂා කරලා. ඒ පින අනාගතයේ Tamanට නිවන් අවබෝධයේ පිණිස උපකාර වෙනවා. ඒ නිසා පින්වතුනි ජීවිතේ වරදිනවා. ඒ වැරදුනාට ධර්මයේ ලැබුණට පස්සේ අපි දක්ෂ වෙන්න ඕනේ. මම අද ඉඳන් ධර්ම මාර්ගේ යනවා කියලා ජීවිතේ වෙනස් කරගන්න. ඒක තමයි ධර්මයේ දියුණුව කරා යන ක්‍රමය. බුදුහාඳුරු උපමාවක් පෙන්නනවා.
කෙනෙක් අකුසල් පව්කම් කර 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 ඉඳලා යම් දවසක හිතනවා බණ අහලා අද ඉඳන් මං හැදෙනවා. අද ඉඳන් මං ධර්මයේ දියුණු කරනවා කියලා හිතා ගන්නවා. වලාකුලින් මිදිච්ච පුන් සඳ වගේ එතන ඉඳන් එයාගේ ජීවිතේ බැබලෙනවා කියන. අකුසල් කර කර ඉන්න තාක්කල් වලාකුලින් වැහිලා තියෙන්නේ. ඒ සඳ බැබලෙන්නේ නැහැ. දීප්තිය පේන්නේ නැහැ. වලාකුළු වලින් වැහිලා ගියාට පස්සේ. හැබැයි කෙනෙක් හිතනවා අද ඉඳන් මං ධර්මී හැසිරෙනවා. අද ඉඳන් සීල් රකින්නවා. අද ඉඳන් ධර්මයට යොමු වෙනවා. අද ඉඳන් මං වීරිය වඩනවා. සතිපට්ඨානෙ වඩනවා. සීල සමාධි ප්‍රඥා වඩනවා. අන්න එතන ඉඳන් වලාකුලින් මිදෙන පුන් සඳ වගේ ජීවිතේ ධර්මයේ තුලින් බැබලීගෙන යනවා කියන. ඒ නිසා පින්වතුනි ධර්මයේ කරා යන්න ජීවිතේ වෙනස් කරගන්න දක්ෂ වෙන්න. එහෙම වෙනස් කරගත්ත චරිත හිටියා පුදුමාකාර චරිත. හිතන්නවත් බෑ අපිට. අංගුලිමාල හාමුදුරුවෝ ගැන හිතන්න. දැන් අංගුලිමාල අපි හිතමු පැවිදි වුණානේ. බුදුහාමුදුරුවෝ දමනය කරලා පැවිදි වුණා. පැවිදි කෙරෙව්වා. කෙනෙකුට හිතෙන්න පුළුවන් අච්චර මිනී මරලා ඔය පව්කාරයා ඔහොමනේ කියන්නේ. සිවුර දාගත්ත ගමන් ඔක්කොම හරි ගියාද? එහෙම හිතනවනේ මිනිස්සුනේ. එහෙම හරි ගියේ නෑ. ඒ ජීවිතේ කරපු කර්මවල විපාකවල කොටස් සමහර ඒවා තියෙනවා දිට්ඨ ධම්ම වේදනීයයි. මෙලව මතුවලා විපාක දෙන කර්ම තියෙනවා. අංගුලිමාල හාමුදුරුවන්ට ඒ කරපු කර්මයන්ගේ කොටස් ගොඩාක් මෙලව විපාක දුන්නා. පැවිදි වෙලා පිණ්ඩපාත යනවා. මිනිස්සු මග රැකලා ඉන්නවා. අන්න එනවා අපේ අයියා මරලා ඇඟිල්ල කපපු එක. අපේ නැන්ද බාප්පා මැරුවේ අන්න අරූ තමයි ඇඟිලි කපන්න. ගහපල්ලා කියලා මිනිස්සු එකතු වෙලා ගහනවා. පොල් වලින් ගහනවා හැංගිලා ගල් වලින් ගහනවා. ගල් පාරක් වැදුනත් කවුද ගැහුවේ කියලා හැරිලා බලන්නේ නැහැ කියනවා. සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා මෛත්‍රිය වඩනවා. පුදුම දමනයක්. පාත්‍රය අරගෙන හිතනවා අද මං පිණ්ඩපාත යන ගමනේ මට බනින අය, මට ගහන අය, මට පොළු වලින් දඬු මුගුරු වලින් දමල ගහන අය, මගේ හතුරු මිතුරු නෑයෝ නොනෑයෝ සියලු දෙනා සුවපත් වේවා සුවපත් වේවා. එහෙම තමයි කියනවා පියවරෙන් පියවර පිණ්ඩපාතේ වඩින්නේ. බොහෝ දිනවලදී මිනිස්සුන්ගෙන් ගුටි කාලා ලේ පෙරාගෙන ඉස්සල තිබිලා තින් මැටි පාත්‍ර. පාත්‍රේ කුඩු වෙලා ලේ පෙරාගෙන එනවා. බුදුරජාණන් වහන්සේ අංගුලිමාලට කියනවා අංගුලිමාල ඔබම කරපු අකුසල් ඔබේ පස්සෙන් එන්නේ. ඔබ වීරිය වඩන්න ඔබට වෙන ගැලවීමක් නැහැ කියනවා. ඔබ මේ ජීවිතේ වීරිය වඩලා ධර්මාවබෝධයක් ලැබුවේ නැත්නම් කල්ප ගණන් ඔබට ගෙව අපායේ වැටි විඳින්න අකුසල් තියෙනවා. ඔබ වීරිය වඩන්න. වීරියෙන් අකුසල් ප්‍රහාණය කරන්න කියලා. අංගුලිමාල හාමුදුරුවෝ පුදුම වීරියක්. දැන් හිතන්න අංගුලිමාල කියන්නේ මේ ධර්මාවබෝධය ලැබුවේ මිනිස්සෙක් නෙනේ. භාවනා කරන්න වාඩි වෙලා ඇස් පියාගත්තාම ওই පරණියව මතක් වෙන්නේ නැද්ද මිනිස්සෙකුට? මිනිස්සුන්ට පන්නගෙන ගිහිලා කඩුවෙන් කොටපු හැටි. කෑ ගහන හැටි අනේ මාව මරන්න එපා කියලා මිනිස්සු කෑ ගහන හැටි. මිනිස්සුන්ගේ විලාප හඬ. ඒ මිනිස්සුන්ගේ ඇඟිලි කපනකොට ගම් වලට පැනලා මිනිස්සු කෑ ගහ දූපු හැටි. ඒකෙත් දෙන්නේ මැරුවා නෙමෙයි ඉන්නේ. ඕවා මතක් වෙනවා. එතකොට ඒවා හිතට වද දෙනකොට අංගුලිමාල හාමුදුරන්ට කොච්චරනම් චිත්ත ධෛර්යයක් තියෙන්න ඕනද? මම බුද්ධ ශාසනය අලුතෙන් ඉපදුනා කියලා හිත හදාගත්තා. අරියායි ජාතියා ජාතු මම ආර්ය ජාතිය ඉපදුනා. මම බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් පුංචි සතෙක්වත් මරන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයක් හදාගත්තා. පෙර මගෙන් වැරදි වුණා. නමුත් දැන් මම බුද්ධ ශාසනය ඉපදිච්ච කෙනෙක්. එහෙම හිත හදාගත්තා. පුංචි සතෙක්වත් අද ඉඳන් මම මරන්නේ නෑමයි කියන අදිෂ්ඨාන. ඒ අදිෂ්ඨානි තුල පිහිටලා තමයි සත්‍යක්‍රියාවක් කරේ. කල්පයක් බලවත් සත්‍යක්‍රියාවක්. ඔබ දන්නවා අර අඟුලිමාල පිරිත දරුවෙක් ලැබෙන්න හිටපු අම්මා කෙනෙක් ළඟට ගිහිල්ලා අඟුලිමාල හාමුදුරුවෝ කියපු සත්‍යක්‍රියාව. ඒ සත්‍යක්‍රියාවේ තියෙන්නේ මං හොරකම් කරලා නැහැ කියලා නෙමෙයි. එක්ක මං බොරු කියලා නැහැ, වැරදි කාම සේවනයේ දීලා නැහැ. ඕවා නෙමෙයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ
මම ආර්ය ජාතියේ ඉපදුනාට පස්සේ දැන පුංචි සතෙක්වත් ජීවිතයක් තොර කරලා නැහැ. තේන සච්චේන මේක සත්‍යයක්මයි. සොත්තිතේ හෝති සොත්ති ගබ්බස්සාති. මේ සත්‍යානුභාවයෙන් ඔබ සුවපත් වේවා. සුවසේම දරුවා බිහි වේවා කියලා තමයි සත්‍යයක් ක්‍රියා කරේ. ඔක තමයි අඟුලිමාල පිරිතේ තියෙන්නේ. ඒ සත්‍යයක් ක්‍රියාවත් එක්ක ඒක කියනකොටම මේ මැරෙන්න කෑ ගහ මැරෙන්න ඔන්න මෙන්න හිටපු දරුවා බිහි වෙන්නේ නැතුව හිටපු අම්මා සැනින්ම එහෙම වේදනාව නැති වුණා. මෙන්න බැලින්නම් දරුවා බිහි වෙලා. බුදුහාඳුරු දේශනා කරා මහණෙනි අඟුලිමාලගේ ඔය සත්‍යක්‍රියාව මේ කල්පේ පවතින තාක් ඒක සිහි කරලා ඒකේ ආශිර්වාද ගන්න පුළුවන් කියලා. දැන් හිතන්න අඟුලිමාල හාමුදුරුව හිටියේ මේ අද ඊයේද අවුරුදු 2500 ගානකට එහා බුදුහාඳුරුව හිටපු කාලේ. අදත් දරුවෙක් ලැබෙන්න ඉන්න සද්ධාවන්ත අම්මා කෙනෙක් තුනුරුවන් ගැන විශ්වාස කරන අම්මා කෙනෙක් ඔය අඟුලිමාල පිරිතේ ආශිර්වාද ගන්න නැද්ද? අදත් ඒ පිරිත කියව ගන්න. එතකොට බලන්න එච්චරකට ආච්චර මිනී මරපු කෙනාට මෙච්චර බලවත් සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් වුණා පුංචි සතෙක්වත් මරන්න නැතුව. ඊළඟට ධර්මයේ අකුසල් වල භයානකම් පෙන්නනවා. අපි නිකන් කතාවට කියන්නේ මේ කරුමෙට අහ කියන්නේ ඉවත් වෙනවා කියලා. කියනව නේද එහෙම? ඒ වගේ අඟුලිමාල හාමුදුරුවෝ පාරේ යනකොට උන්වහන්සේට ගහන්න ඕනේ ගහකට ගලක් ගැහුවොත් අඟුලිමාල හාමුදුරුවෝ ඒ ළඟින් ගියොත් කැරකිලා ඉන්න ඔළුවට කියනවා. ළමයි අඹවලට පළතුරු වලට ගල් ගහනවා පොළු ගහනවා. ඒ ළඟ පාරක ගියොත් ඒ පොල්ල කැරකිලා ඉන්නේ අඟුලිමාල හාමුදුරන්ගේ ඔළුවට කියනවා. එච්චර කර්ම විපාක දුන්නා කියන ඒ ජීවිතේ. එතකොට ගුටි කාගෙන ලේ පෙරාගෙන ඇවිල්ලා භාවනා කරනවා කියන්නේ අර තුවාලවල වේදනාවක් එන්නේ නැද්ද මිනිස්සෙකුට? දැන් හිතන්න ගල් පාරක් වැදුනා. ওই තුවාලේ නිකන් පැයෙන් හොඳ වෙනවද? ඕකේ වේදනාව කොච්චර තියෙනවද? හැබැයි ඒ වේදනාව විඳගෙන භාවනා කරා. හිත වැඩුවා. කල්පයක් බලවත් සත්‍යක්‍රියාවක් කරා. ඒ නිසා අපිට පේනවා කෙනෙක්ගේ ජීවිතය තුළ ධර්මය තුලින් වෙනස් වෙන්න පුළුවන්. ඒ හැකියාව තියෙන්නේ ධර්මයේ ආශ්චර්යයක් ඒක. ඒක තමයි බුදුවරු සාරා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරලා මේ අවබෝධ කරගත්ත මේ ධර්මයේ තියෙන ආශ්චර්යය ඒක. මහා දරුණු අපරාධකාරයෝ එක ගාථාව අහලා ජීවිතේ වෙනස් වුණා. දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා වුණා. දැන් ඔබ හිතන්නේ ඒ කාලේ අඟුලිමාල හාමුදුරුවෝ ගැන මිනිස්සු කොහොමද කිව්වේ කියලා හිතන්න. ඒ කාලේ කොහොමද කියන්නේ නැත්තේ? පව්කාරය ඕකට නම් හොදක් වෙන්න හොඳ නැහැ. ওই සිවුර දාගත්තට ඔහොමනේ මිනිස්සු කියන්නේ නේ. කී දෙනෙක් මරලා මේක මේ සිවුරක් දාගෙන කී කොච්චර බනින්නේ නැද්ද? අද කොහොමද? උන්වහන්සේගේ ධාතුන් වහන්සේ නමකට පවා දෙව් මිනිසුන් පවා සාදුකාර දිදී අද වන්දනා කරනවා. එක පුංචි අස්ති ධාතුන් වහන්සේ නමකට අද කොච්චර වඳිනවද? එදා අච්චර මිනිස්සු සාප කරපු දැන් තමන්ගේ පවුල එක්කෙනෙක් දෙන්නේ කොටලා මැරුවා කියන්නේ මිනිස්සු සාප කරන්නේ නැද්ද? කොච්චර බනිනවද? කොච්චර සාප කරනවද? කොච්චරනම් අඟුලිමාල හාමුදුරන්ට මිනිස්සු යදින්නේ නැද්ද? හැබැයි ඒ පුද්ගලයා ඒ මිනිස්සුන්ගේ සාප ඒ සියල්ල පැරැද්දුවා. ඒ මිනිස්සුන්ගේ පොළු පාරවල් ගල් පාරවල් බැනුන් නින්දා සියල්ල දිනාගත්තා. ඒ ඔක්කොම වෙනස් කරා. වෙනස් කරා විතරක් නෙමෙයි දෙව් මිනිසුන්ගේම වන්දනා ලබන කෙනෙක් බවට පත් වුණා. අද අවුරුදු 2000 ගාණක් ගිහිල්ලා හරි උන්වහන්සේව සිහි කර අදටත් ඒ පිරිත හරි කියනවා මිනිස්සු. එහෙමනම් අපිට පේනවා ඉච්ඡර කෙනෙක්ව වෙනස් කරන්න පුළුවන් උනේ කොහොමද? ධර්මීය ආශ්චර්යයක. ඔය වගේ බුදුහාඳුරන්ගේ කාලේ හිටිය තබ්බද්දායි කියලා හොර නායකයෙක් 500ක කණ්ඩායමක් හිටියා කියන ගම්පහරපු හොරු පිරිසක්. මේ අය කරන්නේ ගම්මාන වලට පැනලා ගෙවල් මංකොල්ල කනවා. ගෙවල් වල තියෙන වටිනා වස්තු හොරා කාගෙන පැනලා යනවා. බොහොම බලවත් හොර නායකයෙක්. එතකොට 500ක සේනාවක් එක්ක ගම්පහරපු හොරෙක් කියන්නේ ආයේ පුංචි හොරෙක් නෙමෙයි ඒ කාලේ. මේ 500 දෙනාම බනහලා
ජීවිතේ වෙනස් වුණා, පැවිදි වුණා, 500ම රහත් වුණා. ඊළඟට අම්බපාලි වගේ අය, සිරිමා වගේ අය, එදා නගරේ හිටපු නගර සෝබනියෝ එක ගාථාව අහලා ජීවිතේ වෙනස් වුණා. එක බණ පදෙන් ජීවිතේ වෙනස් කරගත්තා. ඒ නිසා මේක මේ ධර්මයේ තියෙන ආශ්චර්යය. ඒ බණ අහලා කෙනෙකුට ජීවිතේ අදත් වෙනස් වෙන්න බැයිද? අදත් පුළුවන්. අදත් ඕන තරම් බණ අහලා වෙනස් වෙනවා. සමහර චරිත ඉන්නවා හිතාගන්න බැරි චරිත. බණ අහලා වෙනස් වෙච්ච අය. දවසක් මට මම ওই පිටරට ධර්ම දේශනාවක් කරනකොට තරුණ පුතෙක් මට කතා කරා. මගේ ලංකාවේ නම්බරේ මං කොහි ගියත් කතා කරන්න පුළුවන් විදියට රෝමින් කරලා හදාගෙන යනවා. ඉතින් එතකොට මට කතා කරා පිටරටකින්. ඉතින් මම ගන්නද නැද්ද කියලා හිතලා පිටරට කෝල් එකක් නිසා මං කතා කරා. ඊට පස්සේ පුතෙක් අවුරුදු මං හිතන්නේ 25ක් වගේ ඇති. බොහෝම බැගෑපත් අනේ හාමුදුරනේ පොඩ්ඩක් මගේ කතාව අහන්න කියලා මං කිව්වා දරුවෝ මං ඉන්නේ රටක. මේ බිල ගොඩක් කැපෙනවා. ඔයා මට ඉක්මනින් කෙටියෙන් කියන්න කිව්වා. ඊට පස්සේ මේ නෑ එහෙනම් හාමුදුරු මං පස්සේ කියන්නම්. ඔබ වහන්සේ මට ගිණුම් අංකයක් දෙන්න කියලා. මං කිව්වා ඒ මොකටද කියලා. ඔබ වහන්සේගේ සීල සුවර්ණටයි බක්කුල සෑයටයි මම මාසිකව මුදලක් එවන්න කිව්වා. ඉතින් මං කිව්වා ලියාගන්න කියලා ලියාගත්තා. ඊට පස්සේ ළමයා කිව්වා හාමුදුරනේ මම මේ මාසෙ ඉඳන් 5000 ගානේ ඔබ වහන්සේට එවනවා කියලා. ඉතින් මං දන්නේ නැහැනේ මං හා කිව්වා. ඊට පස්සේ ළමයා කිව්වා හාමුදුරනේ ඔබ වහන්සේට චුට්ටක් මගේ කතාව අහන්න පුළුවන්ද? ඉතින් පවුනේ මං කිව්වා කමන්නේ ඔයා ඉක්මනට කියන්න පුතේ කියලා. කිව්වා හාමුදුරනේ මං මැද පෙරදිග රටක කිව්වා දැන් වැඩ කරන්න. පාරක වැඩ කරන්න කිව්වා. සෞදියේ. ගමේ පන්සලට මං දැන් මාස 3ක් තිස්සේ රුපියල් 5000 ගාන යවනවා කිව්වා. ලයිට් බිලටයි වතුර බිලටයි පන්සලේ වැඩවලට. වැඩිහිටි නිවාසයකට රුපියල් 5000ක් යවනවා කිව්වා. එතන දාන පින්කම් වලට. ගෙවල් ළඟ ඉන්නවා කිව්වා ට්‍රීවිල් එකක් හැප්පිලා අම්මා තාත්තා මැරිච්ච අසරණ දරුවෝ දෙන්නේ. ඒ ළමයි දෙන්නට උගන්වන්න මං සල්ලි යවනවා කිව්වා. එහෙම කියලා දැන් මටත් දැන් 5000ක් එවන්න. එහෙම කියලා මේ ළමයා කියනවා හාමුදුරනේ මම බොහොම අසරණ කෙනෙක්. අපිට තාත්තා නැති වුණේ පොඩි කාලේ. අම්මයි නංගි විතරයි. අපිට ඉන්න ගෙයක්වත් නැහැ හරියට. මම බැලුවා මේ ළමයා පින් කරන්න ඕනේ තමයි. අපි පින් කරන්න ඕනේ අපිට පුළුවන් හැටියට නේද? හම්බ කරපු ඔක්කොගෙම පින් කරපුවාම කවදාවත් ඔලුව උස්ස ගන්න පුළුවන්ද? පිනේ විපාක අපිට තියෙයි. හැබැයි ඉස්සෙල්ලා සාමාන්‍ය මිනිස්සෙක් වුණාම ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට ඉඩමක් ගන්න, ගෙයක් හදාගන්න මොකක් හරි අරමුණක් තියෙනවා. රට යන්නේ ඒකටනේ. මං කිව්වා පුතේ වාට සාමාන්‍ය ඔයා මොකද කරන්න කියලා. ලක්ෂ ගණන් පඩි ගන්න ළමෙක් නෙමෙයි පාරක වැඩ කරන්න. ඕන රුපියල් 60-70000ක් හම්බෙන්නේ නැතිව පිටරට පාරක වැඩ කරලා. මං කිව්වා දරුවෝ මම ඔයාට උපදෙසක් දෙන්න. ඔයා මගේ බණ අහනවා නම් බොහොම ආදරෙන් ඔයාට කියන්නේ ඔයා මං හිතෙන් ගණන් හැතුව රුපියල් 25000 30000 දැන් හම්බ කරන එකෙන් පින්කම් වලට යවනවා. මං කිව්වා ඔයා 500 ගානේ යවන්න. 5000 නෙමෙයි 500ක් දෙන්න. පිනුත් කරගන්න ඉපැ. ඔයා හම්බෙන එක ඉතුරු කරලා ඉඩමක් ගන්න. ගෙයක් හදාගන්න පුතේ කියලා. එතකොට ඒ ළමයා කිව්වා හාමුදුරනේ මං ඉස්සර රුපියල් 25000ක 30000ක මාසෙකට කුඩු ගැහුවා කිව්වා. දැන් ඒවා නවත්තලා මාස 3යි කිව්වා මේ රටට ඇවිල්ලා. මම මේ රට ආවේ සීල් රකින්න ඕන නිසා කිව්වා ලංකාවෙන් බේරිලා ආවේ. යාළුවෙක් එක්ක බෑ කිව්වා ගුණධර්ම පුරන්න. ඒ නිසා මං දැඩි අදිෂ්ඨානෙන් ඉන්නවා කිව්වා ඉස්සර කුලී වැඩ කරලා සිමෙන්ති යනලා හම්බෙන පඩියෙන් රුපියල් 30000ක විතර කුඩු ගැහුවා කිව්වා. දැන් මට ඒ වගේ දෙගුණයක් පඩිය මෙහෙදි හම්බෙනවා කිව්වා. ඉස්සර කුඩු ගහන්න 30000ක් වියදම් කරන්න පුළුවන් නම් ඇයි හාමුදුරනේ මට පින් කරන්න ඒ මුදලම පින් කරන්න බැරි කියලා ඇහුවා. ඉතින් මටත් කට උත්තර නෑ. ඊට පස්සේ මං කිව්වා අනේ සාදු දරුවෝ මමත් අනුමෝදන් වෙනවා. ඔයා කොහොමද ඔක අතහැරියේ කියලා. ඔන්න ජීවිතවල වෙනස් වෙන අය. ඒ ළමයා කියනවා ඉතින් මගේ බණ අහනවා කාලයක් තිස්සේ බණ අහලා. ඒ ළමයා කියනවා හාමුදුරනේ කෙනෙක් වෙනස් වෙන හැටි. වැරදි වැඩ තියෙන්න පුළුවන්. හැබැයි වෙනස් වෙන්නේ ධර්මයෙන්. ඒ දරුවා කියනවා හාමුදුරනේ මං ඉතින් ගොඩාක් වැරදි වැඩ කරා. හැබැයි මං බණ ඇහුවා කිව්වා. මොන වැරදි වැඩ තිබුණත් බණ අහන එක නවත්තලා නෑ. බණ අහනවා. බණ අහනකොට හිතෙනවා හම්බෝ මං කරන ඒවා වැරදි කියලා හිතෙනවා.
කීප සැරයක් බුදුන් ඇඳලා හිතාගත්තා කිව්වා මං හොඳ මිනිහෙක් වෙනවා. මං සිල් රකින්නවා. හැබැයි බෑ කීවා. දවසයි දෙකයි ආයි පරණ තැනටම වැටෙනවා. ගොඩාක් දුරට හේතුව යාළුවෝ ඇවිල්ලා ඇදගෙන යනවා කී. බේරෙන්නත් බෑනේ පව්කාර සමාජයක ඉන්නකොට. ඊට පස්සේ ඔය වගේ කීප සැරයක් උත්සාහ කරා බෑ කීවා. දවසක් මගේ බණක් අහලා තිනවා දේවදූත සූත්‍රයෙන් කරපු. ඔබ අහලා ඇති දේවදූත සූත්‍රය කියන්නේ නිරය ගැන තියෙන දේශනාව. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා නිරේ වැටිච්ච කෙනෙක් අපායෙන් අපායට වැටි වැටි විඳින දුක. ඔය බණ අහලා රෑ නිින්ද ගියේ නෑ කීවා. බලන්න පෙර පින කියන්නේ මොන වැරදි වැඩ තිබුණත් බණ අහනකොට සසර බය උපදිනවා. සමහරුන්ට බණ අහලා සසර බය උපදින්නේ. ඒ දරුවට පෙර පින තිබ්බ නිසා සසර බය උපදිනවා. කිව්වා හාමුදුරනේ රෑ තිස්සේ මට අපාය බය දැනෙනවා මටම දැනෙනවා කිව්වා මං කොහොමත් අපායි කියලා. ඊට පස්සේ උදේ පාන්දර නැගිටලා බුදුන් ඇඳලා දැඩි අදිෂ්ඨානකින් බුදු පිළිමයට අත තියලා දිවුරුවා කියෝ. මං අද ඉඳන් සිල් රකින්නවාමයි අද ඉඳන් බොන්නෙත් නෑ මත් කුඩු ගන්නෙත් නෑ යාළුවෝ අසුරු කරන්නෙත් නෑ මං කොහොම හරි දුක් ඉඳලා මං තැනකට එනවා සිල් රකින්නවා කියලා හිතුවා කියෝ. දවස් 5ක් හිටියා කියෝ. 6 වෙනි දවසේ යනකොට ආය අතනටම වැටුණා කියෝ. ඊට පස්සේ හිතුවලු මට මේ ලංකාවේ ඉඳලා මේ යාළුවෝ මේ පාප මිත්‍රයෝ එක්ක ඉඳලා මට සිල් රකින්න බෑ. ඒජන්සි එකට ගිහිල්ලා කිව්වලු මට උගත්කමක් නැහැ කොහේ හරි මට මේ මේසන් වැඩ පුළුවන් කොහේ හරි තැනකට රටකට යවන්න කියලා. ඉතින් හොඳ රටකට යන්නත් බෑ. ඉතින් ඒ ගියෙත් කම්කරු පාරක වැඩ කරන්න පිට රටකට ඇරියා. පාස්පෝර්ට් එකක් හදලා කොහොම හරි ඒ ගියෙත් කරුමක්කාර වැටුනේ එපාම කරපු සෞදියට. මැද පෙරදිගත් හොඳ රටවල් තියෙනවා යන්තම් භයානකම නීති තියෙන රටකට. ඒ ළමයා කියනවා මං දැන් ඇවිල්ලා මාස 3යි කියෝ. උදේ පාන්දර 3ට නැගිටලා ඇඳේ වාඩි වෙලා ෆෝන් එකකින් අර ඉයර්ෆෝන් එක කනේ ගහගෙන බණ දෙකක් අහනවා කිව්වා ඉන්ටර්නෙට් එකේ. මොකද ඒ රටක බණක් අහලා තව කෙනෙකුට අහු වුණොත් ඒකත් දඬුවම. කාටත් හොරෙන් ඇඳේ වාඩි වෙලා බණ දෙකක් අහනවා කිව්වා ඉන්ටර්නෙට් එකේ. වැඩ කරලා පාරේ වැඩ කරලා ඇවිල්ලා හවසට නිදා ගන්න ගිහිල්ලා රැයට බණ දෙකක් අහලා මෛත්‍රී භාවනාව කරලා කිව්ව නිදා ගන්න. දවසට බණ 4ක්. ඒ ළමයා කියන හාමුදුරනේ මම මාස 3යි කිව්වා මේ රටට ඇවිල්ලා. මං මාසෙකට දැන් බණ 100ක් විතර අහනවා කිව්වා. මං හරියටම පන්සිල් රකින්නවා කිව්වා. කොහොමද වෙනස් වෙන්නේ? ඒ විතරක් නෙමේ ළමයා කිව්වා හාමුදුරනේ අවුරුදු 5ක් 4ක් මම මේ රටේ ඉඳලා අම්මටයි නංගිටයි මොකක් හරි පිළිවෙලක් කරලා ගයක් හදලා දීලා ලංකාවට ඇවිල්ලා පැවිදි වෙනවා කියනවා. එතකොට බලන්න ජීවිතේ අපේ බණ ඇහුව තමයි මේ අපේ ආශ්චර්යයක්ද? බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන ආශ්චර්යය. එක බණ පදයෙන් කෙනෙකුට ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. හරියට පෙරපින තියෙන කෙනෙකුට එක බණ පදයක් වැටුණා නම් ඇති ජීවිතේ වෙනස් වෙනවා. අපි දකිනවා සමහර දැන් අපි බණ කියාගෙන යනකොට අපි නොයෙක් පන්සල් ආරණ්‍ය වලට යනකොට සමහර ස්වාමීන් වහන්සේලා අපිට හම්බෙලා කියනවා උන්වහන්සේලාගේ ජීවිත කතා. හාමුදුරනේ අද මම මෙහෙම හිටියට ඉස්සර මම මෙහෙම කෙනෙක්. නොයෙක් වැරදි ජීවිතවලට වැටිච්ච මිනිස්සු බණ අහලා පැවිදි වෙලා උද්දට ගුණධර්ම වඩාගෙන ආරණ්‍යවල ගුණධර්ම පුරාගෙන පිණ්ඩපාතේ කරගෙන කුටියකට වෙලා නිවන් දකින්න වීරිය වඩනවා. ඊට අවුරුදු 10කට විතර එහා ගත්තොත් හිරේ හිටපු අය. එතකොට අපිට පේනවා ජීවිතවල පුද්ගලයන් ධර්මයේ තුලින් වෙනස් වෙන්න පුළුවන්. මට බෑ කියලා හිතනවා නම් එතනමයි පරදින්නේ. ඒ නිසා පින්වතුනි ධර්මයේ කරා යන ලොකු උත්සාහයක් ගන්න. අදටත් ඒ ධර්මයේ ජීවමාන ස්වභාවය අනුත්තරෝ පුරිස ධම්ම සාරති. කෙනෙක් ධර්මයේ තුල දමණය වෙනවා. බුදුහාඳුරන්ගේ ධර්මයේ තියෙන ගුණයක් උන්වහන්සේගේ ගුණ. ඒ නිසා තමයි අදත් බණහලා අපි හිතන්නේ අනේ සීල් රකින්න ඕනේ කියලා හිතනවා. එහෙනම් අපි සීලයත් තුල දමණය වෙන්නේ ඒ ධර්මයේ තියෙන අනුත්තරෝ පුරිස ධම්ම සාරති ගුණය තුල. අද කෙනෙක් බණහලා අකුසලෙන් වළකිනවා නම් කර්මඵල විශ්වාසයෙන් යුක්තව කුසල් වඩන්න හිත නැඹුරු වෙනවා නම් අපි මේ දමණය වෙලා ඉන්නේ බුදුහාමුදුරන්ගේ බුදු ගුණය තුල.
අනුත්තර පුරුෂ ධම්ම සාරථී ගුණය තුල. ඒ නිසා අදත් කෙනෙකුට ධර්මයේ පැත්තට යොමු වෙලා දමනය වෙන්න පුළුවන්. පින්වතුනි, ඒ පිණිස ලොකු උත්සාහයක් ගන්න. වීරිය වඩන්න. මට පුළුවන් කියන තැනට එන්න. මොකද මේ ධර්මයේ තුල දැන් සමහර චරිත එක ගාථාව පාඩම් කරගන්න බැරි අය සසර පින තිබ්බා 80 මහා ශ්‍රාවකයන්ට අයිති අය. චුල්ලපන්තක හඳුරු එහෙම කෙනෙක්. මනෝමය ශරීර මවන භික්ෂූන් අතර අග්‍රයි. කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආවා. හැබැයි පැවිදි වුණත් ටික කාලයක් තිබුණා පෙර අකුසලයක් මතුවෙච්ච කාලයක්. පාඩම් කරාට එක ගාථාවක් පාඩම් හිටින්නේ නැහැ. අන්තිමට උන්වහන්සේගේ වැඩිමහල් සහෝදර ස්වාමීන් වහන්සේම කිව්වා මල්ලි ගාථාවක් පාඩම් කරගන්න බැයි නම් සිවුරු ඇල්ල ගෙදර යන්න කිව්වා. එතකොට ඒ මට්ටමට වැටුනේ කවුද? මේ බුද්ධ ශාසනයේ මනෝමය ශරීර මවන භික්ෂූන් අතර අග්‍ර චුල්ලපන්තක මහරහතන් වහන්සේ. ඔය වගේ සෝන මහරහතන් වහන්සේ ගැන තියෙනවා අවුරුදු 25ක් භාවනා කරලා සමාධියක් ඇති කරගන්න බැරි වුණා කියලා. අන්තිමට හිතුණා මට මේක බෑ මං සිවුරු ඇරලා යනවා කියලා. එතනදී බුදුහාඳුර බුදු වැසින් දැකලා බුදුරජාණන් වහන්සේ ඉරදීම් පෙනී ඉඳලා උපදෙස් දුන්නා. භාවනා කරලා රහත් වුණා. මේ බුද්ධ ශාසනයේ ආරම්භක වීරිය ඇති භික්ෂූන් අතර අග්‍රයි සෝන මහරහතන් වහන්සේ. එතකොට හිතන්න සෝන හාමුදුරුවන්ට වීරිය ඇති භික්ෂූන් අතර අග්‍ර කෙනාටත් භාවනා කරන කාලේ බෑ මේක මට කරගන්න බෑ මං යනවා කියලා සිවුරු අරින්නත් හිතුණා. ඒ නිසා මතක තියාගන්න අපේ ජීවිතවල මේ බණ අහගෙන හිටියට සමහර කාලෙින් නැද්ද බණක් අහන්න හිතෙන්නේ නැහැ. සමහරු කියනවා බුදු පහන තියන්නවත් හිතෙන්නේ නැහැ. එපා වෙනවා කියලා. වෙනද හොඳට ආසාවෙන් බණ ඇහුවා දැන් බණක් අහන්න හිත නැමෙන්නේ. පින්කමක් කරන්න හිතෙන්නේ. කවුරු හරි පින් අනේ ඔයා යන්න මට බෑ කියලා හිතෙනවා. මාත් ඕවා කරානේ මට දැන් එපා වෙලා තියෙන්නේ කියලා. ඒ හිතට එනවා ධර්මයේ හැසිරෙන්න එපා වීමක්. ඒකට කියන්නේ අරතිය. කුසල් වඩන්න තියෙන අකමැත්තක් එනවා. එතකොට අපි ආයෙමත් හිත ධර්මයට නංව ගන්න ඕනේ. ඒ ආයි නංව ගන්න තියෙන අපායි බයි සිහි කරන මෙහෙම ඉඳලා මම මැරුණොත් කොහේ යයිද කියලා ආයි හිතනවා. මරණ සතිය වඩනවා. අප්‍රමාදී භාවය ඇති කරන්න නම් මරණ සතිය තරම් භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියන. හැම වෙලාවෙම ඔබට ධර්මයේ කරා යන්න වීරිය ඇති කරගන්න නම් මරණ සතිය වඩන්න. දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා හිතන්න. ඒ නිසා දැන් අපි මැරුණා කියලා ඔබ හිතන්න ඔබ නැති වුණා කියලා ඔබේ දරුවෝ ගෙවල් වල අය වැඩ ඔක්කොම නවත්තලා ඔබත් එක්ක මැරෙයිද? නෑ, ටික කාලෙකින් මතකත් නෑ. ඒ නිසා අපි මතක තියාගන්න අපි නැති වුණොත් මේ ඔක්කොම ඉවරයි කියලා හිතනවා නම් එතනම තමයි අපිට වර්ධින තැන. දැන් ඔබ පෙර ජීවිතේ මනුස්ස ලෝකෙ හිටියා කියලා හිතන්න. ඒ කාලේ හිතන්නේ නැති. මට මේ යුතුයකම් තියෙනවා, වැඩ කටයුතු තියෙනවා. අපි මේ දරුවෝ, මේ පවුල් වල අය කවුද මේවා ගැන බලන්නේ? කොහොම හරි ජීවිත පෙර ජීවිතේ අපි හිතමු මනුස්ස ලෝකේ ඉඳන් මැරුණා. දැන් මම මෙහෙ ඉපදුනා. දැන් මේ පෙර ජීවිතේ ඒවා දන්නවද? ඒවා ගැන හොයනවද? නෑ, දන්නෙත් නෑ. මතකත් නෑ. දැන් ඔබ හිතන සුනාමිය ආවා. එක පවුලේ 4-5 දෙනා මැරිච්ච අය ඉන්නවා. අද ඉතුරු වෙච්ච අය අද සමහරුන්ට මතකත් නැහැ. අද හොඳට ගෙවල් දොරවල් හදාගෙන විහිළු කර කර කහලා බීලා විනෝද වෙන්නේ නැද්ද? පාටි දාන්නේ නැද්ද ගෙවල් වල? ටික කාලයක් යනකොට ඒව අමතකයි. ඒ අය ආයි ජීවිතේට පුරුදු වෙනවා. ඒ නිසා මම නැත්නම් ඔක්කොම ඉවරයි කියලා හිතනවා නම් එතනමයි Tamanට තියෙන ප්‍රමාදය. රජවරු හිටියා, සිටුවරු හිටියා, සක්විති රජවරු හිටියා. විශාල දේවල් ගොඩනගපු අය හිටියා. බුද්ධ ශාසනය තුල හිතන්න කොච්චර දේවල් ගොඩනගපු අය හිටියා. ඒ අය නැති වුණා. හැබැයි ඒ ආයතන පවත්වාගෙන යන්නේ නැද්ද ඊට පස්සේ? කවුරු හරි එතනින් පස්සේ ඒවා පවත්වාගෙන යනවා. ඒ නිසා ධර්මයේ දියුණු කරගන්න වීර්යය වඩන්න, අප්‍රමාදී වෙන්න.
බුදුහාඳුරු පෙන්නුවේ හැම වෙලේම හිතන්න අත්තාහි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසියා කියන. තමාට තමාවත් නැති කල්හි තව බාහිර කෙනෙක් ගැන කවරනම් පිහිටක්ද. අත්ත දීපා අත්ත සරණ අනඤ්‍ය සරණ. තමා තමාවම දූපතක් කරගන්න. තමාම පිහිට කරගන්න. බාහිර පිහිටක් හොයන්න එපා අමාරු වැටෙන. ධම්ම දීපා ධම්ම සරණ අනඤ්‍ය සරණ. ධර්මය දූපතක් කරගන්න. එතකොට තමන්ට පිහිට පිණිස පවතින්නේ ධර්මය විතරයි. ධර්මය තමන්ට පිහිට කරගන්න බාහිර දෙයක් සරණ කරගන්න යන්න එපා. ඒ නිසා ධර්මය වඩන්න නම් ලොකු උත්සාහයක් තියෙනවා. සසර බය දකින්න ඕනේ. බොහෝ දෙනෙක් නැත්නම් පස්සේ බැරිය කී ඉඳලා මරණාසන්න වෙනකොට බොහෝ දෙනෙකුට බලන්නකො ඊට පස්සේ ධර්මය කියනකොටත් කේන්ති යනවා. බණක් අහන්න බෑ කේන්ති යනවා. අපි සමහර මරණාසන්නයිට පිළික් කියන්න ගිහිල්ලා බැනුම් අහගෙන ඇවිල්ලා තියෙනවා. හාමුදුරන්ටත් බැනලා පන්නනවා සමහර. ඒ හැටි දවසක් මගේ අම්ම කෙනෙක් බලන්න ගියා. අනේ පව් ඒ අම්මගේ ඔළුවේ තියෙන්නේ දරුවන්ගේ දරුවෝ ගැන. කෑ ගහ මේ පණ යන්න ඔන්න මෙන්න පිළිකාවක් හැදිලා අමාරු වෙච්ච අම්ම කෙනෙක්. ඉතින් අපි ගිහිල්ලා ඉතින් අටපිරිකරක් ගෙනල්ලා අම්මට අත ගස්සලා පූජා කරවන්න හදනවා. මට ඕක එපා ඕක ගෙනියපා. මට ලොකු දුවගේ පුතාව පෙන්න පල්ලා කියලා කෑ ගහනවා. මට දුවගේ පොඩි එකීව බලන්න ඕනේ කියලා කෑ ගහනවා. ඊට පස්සේ මං කිව්වා අම්මා පොඩි දරුවෝ ඉන්නවා. ඉතින් අම්මා පන්සිල් මට එපා මට පන්සිල් එපා කියෝ. කියලා මටත් බැන්නා. එතකොට අපිට පේනවා ගොඩාක් අයට මරණ මංචකේ ධර්මයේ පුරුදු කරේ නැත්නම් මරණ මංචකේ ධර්මයටත් ද්වේෂ කරන අය ඉන්නවා. ඒ නිසා මේක ලේසි දෙයක් නෙමෙයි. සුගතියක යනවා කියන්නේ ලේසි නෑ. මාර්ගඵල ගැන කොච්චර කතා කර කර හිටියත් සුගතියක හිත පිහිටවනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඒකයි බුදුහාඳුරු පෙන්වුවේ හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ. අප්‍රමාදී වෙන්න. බලන්න බුදුහාඳුරු පිරිනිවන් මංචකේ දේශනා කරේ මොකක්ද අන්තිමට? හන්ද දාන භික්ඛවේ ආමන්ත්‍රයයි මහණෙනි අවසාන වශයෙන් නුඹලා අමතනවා. වය ධම්මා සංඛාරා මේ සියලු සංස්කාර අනිත්‍යයි. හැමදේම වෙනස් වෙලා යනවා. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කිය. අප්‍රමාදී වෙන්න. හැම වෙලාවෙම හිතන්න. උදේ දවල් රෑ හැම වෙලෙම හිතන්න. දවසක් ගෙවෙනවා කියන්නේ අපි මරණයට දවසකින් ලං වෙනවා. අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටිකයිද. අපේ පවුලේ 10ක් කියලා හිතන්න. එතන කවදා හෝ මලගෙවල් කීයක්ද? 10ක්. කාට ඉස්සර වෙයිද? කවුරු ඉස්සර වෙයිද? වයස පිළිවෙලට යනවා නෙමෙයි. ආච්චිලා සීයලා ඉන්නවා මුණුබුරෝ ඉස්සර වෙනවා. දෙමව්පියෝ ඉදිරියේ දරුවෝ ඉස්සර වෙනවා. සාමියා ඉදිරියේ බිරිඳ ඉස්සර වෙනවා. කාට කවදා කොතන කොයි වෙලේ මරණ ඉස්සර වෙයිද අපි දන්නේ. ඒ නිසා අප්‍රමාදී වෙන්න, වීරිය වඩන්න, ධර්ම අවබෝධයට උත්සාහයක් ගන්න. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. පින්වත්නි ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මෙන් කටයුතු කරේ මොරටු ආඟුලාන දුම්රිය පොළ පාර දෙවන පටුමගේ පදිංචි ලිලිනා රාජකරුණා දැකුම් පිටිය මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වතුන්, ඒ වගේම කැනඩාවේ ටොරන්ටෝ නුවර පදිංචි සුජීව ප්‍රියංග දැකුම් පිටිය මහත්මයා, කැනඩාවේ ටොරන්ටෝ නුවර පදිංචි නදේශිකා පෙරේරා මහත්මිය ඇතුළු ඒ පින්වතුන්
මේ පිංගතුන්ගේ අරමුණ තමයි 2019 මැයි මාසේ 8 වෙනි දිනට 11 වෙනි උපන්දිනයේ සමරන සෙනිල රොනාල් දැකුම් පිටිය පුතුට තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සම්පන්නියම ලැබේවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න නැනනුවන පහළ වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. සුජීවත සිටින ලිලීනා මෑණියන්ට ආර්යදාස පියාණන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාදය. අනෝමා මෑණියන්ට සහ මිත්‍ර ප්‍රේම පියාණන්ට නිරෝගී සුවයේ තුනුරුවන්ගේ ආශිර්වාදයේම සැලසේවා කියන ආශිර්වාදය. ඒ වගේම ඩියනා සහ එනයිරා කියන ඥාති දියණියන්ට නිරෝගී සුවයේ තුනුරුවන්ගේ ආශිර්වාදයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න සියලු දෙවියන්ගේ පිහිට රැකවන්න ලැබේවා කියන ආශිර්වාදය. සුජීවත සිටින සුමුදු සහ සනෝෂා සොහොයුරියන්ට සහ පවුලේ සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේම දේශකයන්න් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු නිදුක් නිරෝගීව සිදු කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියලා අපිට ආශිර්වාද කිරීමත් බෞද්ධ නාලිකාවේ වර්තමානයේ නායකත්වයේ දරමින් ඒ කටයුතු සිදු කරගෙන යන බොරලන්දේ වජිර ඥාන ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනේ. ධර්ම දේශනාවට සහභාගී වන සියලු බැතිමතුන්ට ධර්ම ශ්‍රවණ මේ පිනෙන් ඒ සංවිධානය කරන්න උදව් උපකාර කරපු හැම දිනාටම බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියන ආශිර්වාදය. දෙපාර්ශවයේම පරලෝ සැපත් රත්නවතී සහ බානිස් පිටිගල ලුසිනෝනා සහ රපියල් දැකුම් පිටිය කියනේ මිය පරලොව ගියාය. ඒ වගේම පීරිස් වික්‍රමතිලක රත්නාවලී පරණ විතාන ආර්ය රත්න පෙරේරා ඇඩ්ලින් දේවසුරේන්ද්‍ර ඇතුළු සංසාරගත සියලු මිය පරලොව ගිය ඥාති. ඔබ හැම දෙනාමත් කල්පනා කරගන්න ඔබේ වර්ග පරම්පරාගත සංසාරගත සියලු මියගේ ඥාතීන් සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් ඒවා සුවපත් ඒවා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම අපවත් වී වදාළ පානදුරේ අරේ ධම්මනායක මාහිම්පාණන් වහන්සේ දරණාගම කුසල ධම්මනායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු බුදු සසුන වෙනුවෙන් අපරිමිත සේවයක් කරලා අපවත් වී වදාළ ඒ නායක හාමුදුරන් වහන්සේලාට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනටම පත්වේවා කියලා අපි සාදු කියලා පින් දෙමු. රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් ඇතුළු සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙලා සසර දුකින් අත මිදේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. එහෙමනම් ඔබ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝවාසී හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වේවා කියලා ආශිර්වාද කරමු. කොහොම වැඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තිරුවන් සරණයි. සාදු සාදු සාදු. ඒ උතුම් වූ සද්ධර්ම දේශනා පවත්වා වදාළ පූජ්‍යපාද කලිකමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදර්ම දේශනාවේ දායකත්වයේ දරූ පින්වත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කරන්නට ආරාධනා කරමින් අපතුම මහා සංඝරත්නය මෙලෙසින් වන්දනා කරමු. සාදු සාදු සාදු.